ආයුබෝවන් දරුවනේ අපි අදත් එකතු වන්නේ හැදෙන අපි හදන තැන ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් සමගයි. එහෙනම් ඔයාලා දැන් පොත්පත් එහෙම අරගෙන ලෑස්ති වෙලා ඇති අද කාලය පාඩමට. අපි අද කතා කරන්නේ 6 ශ්‍රේණියේ දරුවන්ගේ කාලයේ පාඩම ගැන. මේ පාඩම ඊටාම වැදගත් පාඩමක් වෙනවා වගේම ඔයාලට ප්‍රායෝගිකව යොදා ගන්න වෙන පාඩමක්. එහෙනම් දරුවනේ අපි බලමු මුලින්ම මේ පාඩම ඉගෙන ගැනීමෙන් ඔබට ලැබෙන දේවල් මොනවද? ඔබ මේ පාඩම තුලින් ඉගෙන ගන්නේ මොනවද? හොඳයි. මේ පාඩම තුලින් අපිට කාලයේ මනින ඒකක හඳුනා ගැනීමට, කාලයේ මනින ඒකක අතර සම්බන්ධතා හඳුනා ගැනීමට, කාර්යයක් සඳහා ගත වූ කාලය සෙවීමට, වේලාව පැය 24 ඔරලෝසුවෙන් ප්‍රකාශ කිරීමට, දිනය සම්මතාකාරයෙන් ලිවීමට, කාලය සම්බන්ධ එකතු කිරීම අඩු කිරීම කිරීමට හැකියාව ලැබෙනවා. එහෙනම් දරුවනේ දැන් ඔයාලා පොත්පත් අරගෙන ඒ වගේම ඔයාලගේ නිවසේ තියෙන ඔරලෝසුව හොඳින් පේන තැනකට එන්න. එතකොට ඔයාලට මේ පාඩම ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි පාඩමට යමු. හොඳයි. අපි මුලින්ම බලන්නේ මේ කාලයේ මනින ඒකක මොනවද? අපි කාලය මනින්න තත්පර, මිනිත්තු, පැය, දින කියන ඒකක භාවිතා කරනවා. එහෙනම් දරුවනේ අපි බලමු කොහොමද අපි මේවා මනින්නේ, මොන වගේ උපකරණයක්ද භාවිතා කරන්නේ කියලා. දැන් ඔයාලට පේන්න තියෙනවා ඔරලෝසු මුහුණතක්. මේ ඔරලෝසු මුහුණතේ බලන්න ඔයාලට තියෙනවා රතු පැහැති සිහින් කටුවක්. මෙන්න මේ කටුව අපි හඳුන්වන්නේ තත්පර කටුව කියලා. ඒ වගේම ඔයාලට පේනවා කෙටි මහත කටුවක්. මේ කටුව තමයි පැය කටුව. ඒ කටු දෙක ඉවත් වුණාම තව කටුවක් ඉතුරු වෙලා තියෙනවා. හොඳින් බලන්න. මේ කටුව අපි හඳුන්වන්නේ මිනිත්තු කටුව කියලා. හොඳයි. මේ ඔරලෝසු මුහුණත බලන්න. මේ ඔරලෝසු මුහුණතේ වගේම ඔබේ නිවසේ තියෙන ඔරලෝසු මුහුණතත් මේ ආකාරයට ප්‍රධාන කොටස් 12කට බෙදලා තියෙනවා. බලන්න ඔබට හොඳට පේනවා එකේ ඉඳන් 12 තෙක් අංක යොදලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රධාන කොටස් දෙකක් අතර අණු කොටස් 5කට බෙදලා තියෙනවා. ඒව තමයි අපි අර කුඩා ඉරි කැබලි වලින් පෙන්නලා තියෙන්නේ. අපි බලමු එහෙනම් මේවා යොදාගෙන කොහොමද අපි වේලාව නිවැරදිව ප්‍රකාශ කරන්නේ කියලා. හොඳයි. මුලින්ම අපි බලමු මේ ඔරලෝසුවේ කොහොමද කාලය සටහන් වෙන්නේ කියලා. දැන් මම ඔයාලට තප්පර 5ක කාලයක් කොහොමද ඔරලෝසුවේ නිරූපණය වෙන්නේ කියලා පෙන්වන්නම් පුතේ. හොඳයි. මේක බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. දැන් තත්පර 5ක කාලයක් ගත වුණා. දැන් ඔයාලට පැහැදිලි නේද? මේ තත්පර කටුව කෙටිරි 5ක් පසු කරපුවාම අපිට තත්පර කාලයක් ලැබුණා. ඒ වගේම තමයි මිනිත්තු කටුව මේ විදිහට කෙටිරක් පසු වෙනකොට ඒක මිනිත්තු කාලයක් කියලා අපි හඳුන්වනවා. හොඳයි අපි ඊළඟ කොටසට යමු දරුවනේ. බලන්න මේ ඔරලෝසු මුහුණත. දැන් ඔයාලා හොඳින් නිරීක්ෂණය කරන්න මේ ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව කීයද? සමහර දරුවෝ ශබ්ද නගමේ වේලාව කියවයි. සමහර දරුවන් පොඩ්ඩක් නිරීක්ෂණය කරයි. හොඳයි. මම කියන්නම් ඔයාලට කොහොමද මේ වේලාව කියන්නේ කියලා. දැන් හොඳින් බලන්න ඔයාලගේ මේ ඔරලෝසු මුහුණතේ පැය කටුව. ඒ කියන්නේ අර මහත කෙටි කටුව. ඒක දැන් එක පසු කරලා තියෙන්නේ. එක කියන වේලාව පසු කරලා. එකත් දෙකත් අතර තියෙන්නේ. ඒ වගේම අපේ මිනිත්තු කටුව. මිනිත්තු කටුව තාම ගමන් කරලා නැහැ. මිනිත්තු කටුව තියෙන්නේ 12 කියන ස්ථානේ. හොඳට බලන්න අපි අර සිහින් දිග කටුව. ඒ කියන්නේ අපි කතා කරපු තප්පර කටුව. තප්පර කටුව කුඩා ඒකක
කීයක් පසු කරගෙන ගිහිල්ලාද? කුඩා අයිරි කැබලි පසු කරගෙන ඇවිල්ලා එයා දැන් ඉන්නේ 12 වෙනි ස්ථානයේ. එහෙනම් තප්පර 12ක කතාලයක් ගත වෙලා පුතේ. මේ වේලාව අපිට නිවැරදිව කියන්න පුළුවන් එක පසු වී තත්පර 12යි. අපි තවත් ඔරලෝසු මුහුණතක් අරන් බලමු. දැන් ඔයාලා මට කලින් කියන්න බලන්න මේ ඔරලෝසු මුහුණතේ වේලාව. හොඳයි. මේ ඔරලෝසු මුහුණතේ එක පසු කරගෙන පැය කටුව ගමන් කරලා තියෙනවා. ඒ වගේම බලන්න අපේ මිනිත්තු කටුව 3ට ඉදිරියෙන් තියෙන්නේ. 3ට ඉදිරියෙන් කියන්නේ අපි දැන් කුඩා ඉරි කැබලි 15ක්. ඒ කියන්නේ 15 වෙනි ස්ථානයේ තියෙන්නේ. 15 වෙනි ස්ථානය කියන්නේ අපි දැන් මිනිත්තු 15ක් ගත කරලා. හොඳයි. ඊළඟට තත්පර කටුව. අපේ තත්පර කටුව තියෙන්නේ 5 ඉදිරියෙන්. ඒ කියන්නේ කුඩා ඉරි කැබලි 25ක් ගමන් කරලා තියෙනවා. වේලාව නිවැරදිව කියන්න පුළුවන් එක පසු වී මිනිත්තු 15යි තත්පර 25යි. මම තවත් ඔරලෝසු මුහුණතක් ඔයාලට දෙන්න. මේ ඔරලෝසු මුහුණත බලන්න. මේ ඔරලෝසු මුහුණතේ තියෙන වේලාවත් අපි නිවැරදිව කියවමු. දැන් අපේ ඔරලෝසුවේ පැය කටුව 7 පසු කරගෙන ගිහිල්ලා. ඒ කියන්නේ 7 පසු වී කියලා තමයි අපි වේලාව කියන්න ඕනේ. මිනිත්තු කටුව බලන්න පුතේ. මිනිත්තු කටුව 9 ඉදිරියෙන් තියෙන්නේ. එහෙනම් කුඩා ඉරි කැබලි 45ක් පසු කරලා තියෙනවා. දැන් අපි බලමු තත්පර කටුව. තත්පර කටුව තියෙන්නේ 2ට ඉදිරියෙන්. ඒ කියන්නේ කුඩා ඉරි කැබලි 10ක් පසු කරලා තියෙනවා. එහෙනම් අපිට මේ කාලය කියන්න පුළුවන් නිවැරදිව 7 පසු වී මිනිත්තු 45යි තත්පර 10යි. හොඳයි. දැන් මං වෙනස් දෙයක් ගැනයි ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා දන්නවා. නමුත් සමහර විට නිවැරදිව දන්නේ නැතුව ඇති. පෙරවරු හා පස්වරු කාලය. කොහොමද මේ පෙරවරු හා පස්වරු අපි වෙන් කරගන්නේ? ඒ වගේම පෙරවරු කාලය කොච්චරක් තියෙනවද? පස්වරු කාලයේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. අපි කොහොමද මේ පෙරවරු කාලය හා පස්වරු කාලය වෙන් කරගන්නේ දරුවනේ? මේ රූපේ ඔයාලට පේනවා වේලාව සටහන් කරලා තියෙනවා 7 කියලා. ඒ වගේම අපි මේ අරන් තියන්නේ මොන වෙලාවද? ඔයාලට හොඳින් සුපුරුදු වේලාවක්. අපි පාසල් යන වේලාව. අනෙක් රූපේ බලන්න. ඒ රූපේ වේලාව සටහන් වෙලා තියෙන්නේ 7 කියලා. නමුත් ඔබට මේ රූපේ පැහැදිලිව පේනවා දරුවෙක් පාඩම් කරනවා. ඒ වගේම ආලෝකයක් දැල්වගෙන ඉන්නවා. එහෙනම් මේක රාත්‍රී කාලයක්. එතකොට අපි උදේ පාසල් යන වෙලාව 7. අපි ඒක පෙරවරු 7 කියලා හඳුන්වනවා. මේ පෙරවරු 7 තමයි මම පෙව 7 කියලා ලියලා තියෙන්නේ පුතේ. ඊළඟ කාලය හවස 7. හවස 7ට ඔයාලා පාඩම් කරන වෙලාව. ඒ වෙලාව අපි ලියලා තියෙනවා පස්වරු 7 කියන එක පව 7 කියලා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. හොඳයි. අපි දැන් බලමු කොහොමද මේ පෙරවරු කාලය හා පස්වරු කාලය අපි හරියටම වෙන් කරගන්නේ කියලා. මම තව උදාහරණ දෙකක් දෙන්නම්. මේ උදාහරණය බලන්න. මේ ඔයාලා කැමතිම වෙලාව. පෙරවරු 10යි 20. ඔබට විවේක කාලය ලැබෙන වෙලාව. එතකොට ඔබ විවේක කාලය අරන් තියෙන්නේ පෙරවරු කාලයක. අනෙක් රූපේ බලන්න. මේ රූපේ පස්වරු 1:30. ඔබ පාසල් අවසන් වී නිවසට යන වේලාව. එහෙනම් අපි පාසල් අවසන් වෙන වෙලාව මම ලියලා තියෙන්නේ පස්වරු 1:30 කියලා. හොඳයි. එතකොට ඔයාලා දැන් දන්නවා පාසලේදී ඔබ පෙරවරු කාලයකුත් ගත කරනවා පස්වරු කාලයකුත් ගත කරනවා. කොහොමද මේක වෙන් කරලා අඳුරගන්නේ අපි? දැන් දරුවනේ අපි බලමු කොහොමද මේක හරියටම අපි වෙන් කරලා අඳුරගන්නේ කියලා. හොඳයි මේ අවස්ථාව බලන්න. අපිට යම් අවස්ථාවක් ලැබෙනවා රාත්‍රී කාලයේදී මේ ඔරලෝසුවේ කටු තුනම එක තැනකට යොමු වෙනවා. ඒ කියන්නේ 12 වෙත යොමු වී ඇති අවස්ථාව. මෙන්න මේ විදිහට කටු තුනම 12 වෙත යොමු වී ඇති අවස්ථාව
අපි හඳුන්වනවා මධ්‍යම රාත්‍රී 12 කියලා. මධ්‍යම රාත්‍රී 12. මේ අවස්ථාව බලන්න. දිවා කාලයක්. දිවා කාලේ නැවතත් පෙර පරිදිම කටු තුනම 12 වෙත යොමු වෙලා තියෙනවා. එහෙනම් මේ වෙලාව අපි හඳුන්වනවා මධ්‍යන්න 12 කියලා. එහෙනම් දුවේ පුතේ ඔයාලා දැන් ඉගෙන ගත්තා කොහොමද මධ්‍යම රාත්‍රිය අඳුරගන්නේ? කොහොමද මධ්‍යන්න 12 අඳුරගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද අපි මේක තුලින් පෙරවරු හා පස්වරු වෙන් කරගන්නේ කියලා. හොඳයි මේ අවස්ථාව බලන්න. මධ්‍යම රාත්‍රී 12 සිට මධ්‍යන්න 12 දක්වා කාලය පෙරවරු කාලයක් කියලා හඳුන්වනවා. ඉතින් ඔයාලා අර රූපේ හොඳට බලන්න අපි රාත්‍රී කාලයක ඉන්නේ. රාත්‍රී කාලයේ ඉඳලා ක්‍රමයෙන් දවල් කාලයකට එනවා. ඒ මධ්‍යම රාත්‍රියේ ඉඳලා මධ්‍යන්න 12 වෙනකන් කාලය අපි හඳුන්වනවා පුතේ පෙරවරු කාලය කියලා. තව අවස්ථාවක් ගමු. ඊළඟට දරුවනේ මේ මධ්‍යන්න 12 ඉඳන් නැවත මධ්‍යම රාත්‍රිය දක්වා කාලය අපි හඳුන්වනවා පස්වරු කාලය කියලා. ඔයාලා හොඳින් නිරීක්ෂණය කරන්න මේ රූපේ දිහා. මේ රූපේ බලන්න මොකද වෙන්නේ කියලා. ඔව්. දවල් කාලයක ඉඳලා අපි රාත්‍රී කාලයකට ආවා. ඒ කියන්නේ මධ්‍යන්න 12 ඉඳලා මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය පස්වරු කාලය කියලා හඳුන්වනවා. මං හිතන්නේ දැන් ඔයාලට පුළුවන් ඇති හොඳින්ම මේ කාලයන් වෙන් කරගන්න. පෙරවරු කාලයත් පස්වරු කාලයත් පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් ඇති. හොඳයි. මම දරුවන්ට තව දෙයක් පෙන්නන්නම්. බලන්න මේ අවස්ථාව. ඔබ සමහර අවස්ථාවල මේ ඔරලෝසුව දැකලා ඇති. බොහොමයක් ස්ථානවල දකින්න ලැබෙනවා. ගුවන්තොටුපොළ ඒ වගේ ජාත්‍යන්තර මට්ටමේ ස්ථානවල මේ ඔරලෝසුව ඔයාලට දකින්න ලැබෙනවා. සමහර නිවෙස්වලත් මේ විදිහේ ඔරලෝසු තියෙනවා. සමහර විට ඔබගේ නිවෙසෙත් ඇති. එහෙනම් දරුවනේ මේ ඔරලෝසුවෙන් අපි නිරූපණය කරන්නේ පැය 24 ඔරලෝසුව. අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ පැය 24 ඔරලෝසුව හැදෙන්නේ. බලන්න මේ ඔරලෝසු මුහුණට. මේ ඔරලෝසු මුහුණතේ පිටත රවුමේ තියෙනවා 1 සිට 12 තෙක් ඉලක්කම්. ඒ වගේම මේ ඔරලෝසු මුහුණතේ ඇතුළත බලන්න. ඇතුළත කොටසේ තියෙනවා 13 සිට 24 තෙක් ඉලක්කම්. ඇයි මේ ක්‍රම දෙකක්? ඔරලෝසුවේ පිටත රවුමෙන් අපි පෙරවරු කාලය නිරූපණය කරනවා. ඔරලෝසුවේ ඇතුළත රවුමේ තියෙන ඉලක්කම් වලින් පස්වරු කාලය නිරූපණය කරනවා. එහෙනම් දැන් ඔයාලට යම්කිසි ගැටලුවක් ඇති වෙනවා ඇති. කොහොමද අපි මේ පෙරවරු කාලයේ පස්වරු කාලය කියන එක දැන් පැය 24 ක්‍රමයෙන් නිරූපණය කරන්නේ? අපි මේකටම කියනවා සම්මත ආකාරයෙන් වේලාව දැක්වීම කියලා. මේ ක්‍රමයට වේලාව දක්වනකොට පැය ප්‍රමාණය ඉලක්කම් දෙකකිනුත් මිනිත්තු ප්‍රමාණය ඉලක්කම් දෙකකිනුත් තත්පර ප්‍රමාණය ඉලක්කම් දෙකකිනුත් නිරූපණය කරන්න ඕනේ. අපි මේකට කියනවා අන්තර්ජාතික සම්මත ක්‍රමයට වේලාව දැක්වීම කියලා. අන්තර්ජාතික සම්මත ක්‍රමයට වේලාව දැක්වීම. හැබැයි දරුවනේ මතක තියාගන්න ඕනේ පැය ප්‍රමාණය ලියලා 32ක් තියන්න ඕනේ. හැබැයි පැය ප්‍රමාණය ඉලක්කම් දෙකකින් සටහන් වෙන්නත් ඕනේ. මගේ දරුවෝ හොඳින් බලන්න මිනිත්තු ප්‍රමාණයත් ඒ වගේම ඉලක්කම් දෙකකින් සටහන් වෙන්න ඕනේ. තත්පර ප්‍රමාණයත් ඉලක්කම් දෙකකින් සටහන් වෙනවා. ඉතින් දුවේ පුතේ මේ කාලය නිරූපණය කරන ක්‍රමයේදී ඔයාලා විශේෂයෙන්ම බලන්න ඕන දේ තමයි ඉලක්කම් දෙකකින් සටහන් වෙනවා වගේම 32ක් තියලා ඒ කාලයෙන් වෙන් කර ගන්නටත් ඕනේ. හොඳයි. අපි බලමු පැය 24 ක්‍රමයෙන් වේලාව නිරූපණය කරන්නේ කොහොමද කියලා. බලන්න මේ වගුව දිහා. මේ වගුවේ මම අවස්ථා දෙකක් අරගෙන තියෙනවා. පැය 12 ක්‍රමයට තියෙනවා, පැය 24 ක්‍රමයට තියෙනවා. ඒ වගේම මම ඔයාලගේ පහසුවට
ඔරලෝසු මුහුණටත් පෙන්නලා තියෙනවා. අපි මුල් මේ අවස්ථාව ගමු. පෙරවරු 7:30. පෙරවරු 7:30 පැය 24 ක්‍රමයෙන් ලියලා තියෙන්නේ 0.7:32:30 කියලා. දෙවෙනි අවස්ථාව. පෙරවරු 10:30. පෙරවරු 10:30 අපි පැය 24 ක්‍රමයෙන් ලකුණු කරලා තියෙන්නේ 10:32:30. දැන් අපි යමු පස්වරු කාලයකට. අපේ පාසල නිම වෙන වෙලාව මතකනේ. 1:30. ඒ කියන්නේ පස්වරු 1:30. මේ පස්වරු 1:30 අපි කොහොමද පැය 24 ක්‍රමයෙන් දක්වන්නේ? පැය 24 ක්‍රමයෙන් දක්වනකොට දරුවනේ අපි ඒක නිරූපණය කරන්නේ 13:32:30 කියලා. ඔයාලට වගුව පේනවනේ. බලන්න හොඳට වගුවේ. තව අවස්ථාවක් තියෙනවා. පස්වරු 11:05. පස්වරු කාලය. පස්වරු 11:05. පස්වරු 11:05 කොහොමද අපි පැය 24 ක්‍රමයෙන් නිරූපණය කරලා තියෙන්නේ? ඒක නිරූපණය කරලා තියෙන්නේ 23.05 කියලා. ඔබ ඔරලෝසු මුහුණත හොඳින් බැලුවොත් ඔබට පේනවා 11ට ඉදිරියෙන් තියෙන 23. රතු පාට රවුම, රතු පාට ඉලක්කම්. ඒ 23 කියලා දක්වලා තියෙන්නේ පැය 24 ක්‍රමයට නිරූපණය කරන සංඛ්‍යාව. එතකොට 11ට ඉදිරියෙන් තියෙන 23 ඒක නිසා තමයි අපි 23.32.05 කියලා මේක සටහන් කරේ. හොඳයි. අපි බලමු කොහොමද දිනය සම්මත ආකාරයෙන් ලියන්නේ කියලා. අපිට ගොඩක් වැදගත් වෙන අවස්ථාවක් දිනය සම්මත ආකාරයෙන් ලිවීම. කලින් අපි ඉගෙන ගත්තා කොහොමද කාලය සම්මත ආකාරයෙන් ලියන්නේ කියලා. දැන් අපි දිනය සම්මත ආකාරයෙන් ලියමු. දිනය සම්මත ආකාරයෙන් ලියද්දි දරුවනේ වර්ෂය, මාසය, දිනය. හොඳින් බලන්න මගේ දුවේ පුතේ වර්ෂය මම දක්වලා තියෙන්නේ ඉලක්කම් 4කින්. මාසය දක්වලා තියෙනවා ඉලක්කම් 2කින්. දිනය දක්වලා තියෙනවා ඉලක්කම් 2කින්. මම මේ ගත්තේ ඔයාලගේ පොතේම උදාහරණයක්. බලන්න මේ උදාහරණේ 2015 අප්‍රේල් 8 වෙනි දින. අන්තර්ජාතික සම්මත ආකාරයෙන් දක්වන්න ඕනේ. කොහොමද අපි මේක සම්මත ආකාරයෙන් දක්වන්නේ? 2015 කියන එක කොහොමත් අපිට ඉලක්කම් 4කින් තියෙනවා. ඒක නිසා ඒකේ ගැටලුවක් නැහැ. අප්‍රේල් මාසය. අප්‍රේල් මාසය කියන්නේ අපි කැමැතිව මාසයක් වගේම 4 වෙනි මාසය. එහෙනම් මේ 4 වෙනි මාසය නිසා තමයි මම 0.4 කියලා ලියලා තියෙන්නේ. ඊළඟට දිනය 8 වෙනිදා. 8 වෙනි දිනය. ඒ දිනය තමයි මම ලකුණු කරලා තියෙන්නේ දුවේ පුතේ 0.8 කියලා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඇති අපි කොහොමද දිනය සම්මත ආකාරයෙන් දක්වන්නේ කියලා. හොඳයි මගේ දුවේ පුතේ අපි දැන් ඉගෙන ගත්තා දිනය සම්මත ආකාරයෙන් ලියන්නේ කොහොමද කියලා. අපි දැන් ඊළඟ කොටසට යමු. හොඳයි මේ තවත් අවස්ථාවක්. දිනය සම්මත ආකාරයෙන් ලියලා තියෙන්නේ. මේ දිනේ ඔයාලා හොඳින් දන්න අවස්ථාවක්. බලන්න 1948 පෙබරවාරි 4 වෙනි දින අන්තර්ජාතික සම්මත ආකාරයෙන් ලියන්නලු. කොහොමද අපි ලියලා තියෙන්නේ 1948 0.2. ඒ කියන්නේ පෙබරවාරි මාසය කියන්නේ දෙවෙනි මාසය. ඒක නිසා තමයි අපි 0.2 කියලා ලිව්වේ. 4 වෙනි දිනය 0.4 කියලා ලිව්වා. ඔය අපි ඉගෙන ගත්තේ දරුවනේ දිනය කොහොමද සම්මත ආකාරයෙන් දක්වන්නේ කියලා. අපි ඊළඟ කොටසට යමු. දැන් මම දරුවොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලය මනින ඒකක පිළිබඳව. මොනවද අපි කාලය මනින ඒකක? මොනවද මේවා අතර තියෙන සම්බන්ධතාවය? මෙන්න මේ කරුණු ගැන අපි දැන් කතා කරලා බලමු. හොඳයි. ඔයාලට දැන් පේන්න තියෙනවා තත්පර 60ක් මිනිත්තු 1යි කියලා. කොහොමද මේක උනේ? කලින්ම අපි ඔරලෝසු මුහුණත දැක්කා. මේ ඔරලෝසු මුහුණතේ කුඩා අයිරි 60ක් තිබුණා. අපේ තප්පර කටුව මේ කුඩා අයිරි ගෙවාගෙන සම්පූර්ණ වටයක් කරකුණාම අපි ඒක තප්පර 60ක් කියලා හඳුන්වනවා. තත්පර 60ක් කියන්නේ එහෙනම් මිනිත්තු එකක්.
මේ තත්පර කටුව සම්පූර්ණ වටයක් ගමන් කරනකොට මිනිත්තු කටුව ඉතා හිමින් කෙටි ඉරි දෙකක් අතර ගමන් කරනවා පුතේ. ඒ වගේම මිනිත්තු කටුව සම්පූර්ණ වටයක් ගමන් කරපුවාම ඒ කියන්නේ කුඩා ඉරි 60ක් ගමන් කරපුවාම පැය කටුව ක්‍රමයෙන් ඉලක්කම් දෙකක් අතර මාරු වෙනවා. එහෙනම් මිනිත්තු 60ක් කියන්නේ පැය එකක්. දැන් පොඩ්ඩක් මතක් කරගන්න අපි අර කලින් ඉගෙන ගත්තා පැය 24ක මෙන් නිරූපණය කිරීම. ඒ ඔර්ලෝසු මුහුණත ඔයාලට මතකනේ. ඒ ඔර්ලෝසු මුහුණතේ අපිට තිබුණා පිටත රවුමේ පැය 12ක්. ඇතුළත රවුමෙත් පැය 12ක්. ඒ කියන්නේ පැය 24ක් තිබුණා. ඒ වගේම ඔයාලා දැක්කා පෙරවරු කාලය කියන්නේ පැය 12ක්. පස්වරු කාලය කියන්නේ පැය 12ක්. එහෙනම් 12යි 12යි 24ක් හැදුණා. එහෙනම් දිනකට පැය 24ක් තියෙනවා. ඒක තමයි මම මේ පෙන්නලා තියෙන්නේ පැය 24ක් දින එකයි කියලා. හොඳයි. දැන් අපි කලින් අවස්ථා පසු කරලා ටිකක් අපිට වැඩ වැඩි වෙන කොටසකට තමයි මේ සම්බන්ධ වෙන්නේ. ඒකට මේ කොටසෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලා කාලය සම්බන්ධ පරිවර්තනය කිරීම. ඒකක අතර පරිවර්තනය කිරීම. මේ කොටස කලින්ටත් වඩා හොඳ අවධානයෙන් බලන්න ඕනේ. හොඳයි. බලන්න දුවේ පුතේ. මේ අවස්ථාවන් ගැන අපි දැන් මිනිත්තු වලින් දී ඇති කාලයක් කොහොමද තප්පර වලින් දක්වන්නේ කියලා බලමු. මිනිත්තු එකක් අපි කලින් කතා කරපු විදිහට තත්පර 60යි. එහෙනම් මිනිත්තු දෙකක්. මිනිත්තු දෙකක් කියන්නේ 60ව දෙකක්. ඒ කියන්නේ තත්පර 60ක් හා තවත් තත්පර 60ක්. එතකොට අපිට තත්පර 120ක් ලැබෙනවා. මිනිත්තු 3ක්. ඒ කියන්නේ 60ව 3ක්. තත්පර 180ක්. මිනිත්තු 4ක්. තත්පර 60ව 4ක්. තත්පර 240ක්. එහෙනම් අපිට මිනිත්තු වලින් දී ඇති කාලයක් තත්පර වලින් දැක්වීමට ඒ කාලය 60න් ගුණ කරන්න ඕනේ. හොඳයි. අපි තව අවස්ථාවක් අරන් බලමු. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ තත්පර වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දක්වන්නේ කොහොමද කියලා. බලන්න මේ අවස්ථාව. තත්පර 60ක් මිනිත්තු 1යි. එහෙනම් තත්පර 120ක්. ඒ කියන්නේ 60 ගොඩවල් දෙකක් තියෙනවා. එහෙනම් මම මේ 120 60 ගොඩවල් වලට බෙදුවොත් මට ලැබෙනවා දෙකක් කියලා. මේ ලැබෙන්නේ මොනවද? මිනිත්තු දෙකක්. තත්පර 180. එහෙනම් මේ 180වත් මම 60ෙන් බෙදනවා. එතකොට මට ලැබෙනවා මිනිත්තු 3ක් කියලා. දැන් ඔයාලට පැහැදිලි ඇති තත්පර වලින් දී ඇති කාලයක් මිනිත්තු බවට පත් කරන්න ඒ කාලය 60ෙන් බෙදන්න ඕනේ. හරි. තව අවස්ථාවක් ගමු. මේ උදාහරණය බලන්න. දැන් අපි මෙතන පෙන්නලා තියෙන්නේ දුවල පුතාලට තත්පර 150ක් කොහොමද මිනිත්තු හා තත්පර වලින් දක්වන්නේ කියලා. තත්පර 150ක කාලය 60ෙන් බෙදෙනවා. දීර්ඝ බෙදීමෙන් බෙදලා තියෙනවා. බලන්න 30ක් කියලා කොටසක් ඉතුරු වෙලා තියෙනවා. මොනවද මේ ඉතුරු වෙන 30? මේ ඉතුරු වෙන්නේ තත්පර 30ක්. මොකද අපි 60 ගොඩවල් වලට වෙන් කරලා තව කොටසක් ඉතුරු වුණා. ඒ ඉතුරු වෙන්න ඕනේ දුවේ පුතේ තත්පර ප්‍රමාණයක්. එහෙනම් තත්පර 150 මිනිත්තු හා තත්පර වලින් දැක්වුවාම මිනිත්තු 2යි තත්පර 30ක්. හොඳයි මේකත් බලන්න. දැන් මං පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දක්වන්නයි යන්නේ. පැය එකක් අපි දන්නවා කලින්ම කතා කරා මිනිත්තු 60ක්. එහෙනම් පැය දෙකක් කියන්නේ 60ව දෙකක් 120ක්. මිනිත්තු 120යි. පැය 3ක් 60ව 3ක් මිනිත්තු 180යි. එහෙනම් පැය වලින් දී ඇති කාලය මිනිත්තු වලින් දැක්වීමට එම කාලය 60ෙන් ගුණ කළ යුතුයි. හොඳයි මේ අවස්ථාවත් බලමු. දැන් අපි
පැය වලින් දක්වලා තියෙන කාලයක් මිනිත්තු වලින් දක්වන්න යන්නේ. පැය එකක් කියන්නේ මිනිත්තු 60ක්. පැය දෙකක් මිනිත්තු 60 දෙකක්. ඒ කියන්නේ මිනිත්තු 120ක්. පැය 3ක් 60 3ක්. ඒ කියන්නේ මිනිත්තු 180ක්. එහෙනම් දරුවනේ පැය වලින් දක්වා ඇති කාලය මිනිත්තු වලින් දැක්වීමට ඒ කාලය 60න් ගුණ කරන්න ඕනේ. හොඳයි. දැන් මම කරන්න යන්නේ මිනිත්තු වලින් දී ඇති කාලය පැය බවට පත් කිරීම. මිනිත්තු 60ක් පැයයි. ඔයාලගේ ඔරලෝසු මූණත බලන්න නිවසේ තියෙන ඔරලෝසුවේ බලන්න. මිනිත්තු 60ක් ගමන් කරපුවාම තමයි අපිට පැයක් ලැබෙන්නේ. මිනිත්තු 120ක්. එහෙනම් මේ මිනිත්තු 120 ඇතුලේ 60 ගොඩවල් කීයක් තියෙනවද කියලා අපි බලමු. 60 ගොඩවල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ පැය දෙකක්. මිනිත්තු 180. ඒ කියන්නේ 60 ගොඩවල් 3ක්. එහෙනම් මම මේ මිනිත්තු ප්‍රමාණය පැය බවට පත් කරගන්න 60න් බෙදන්න ඕනේ. හරි. බලන්න. තවත් උදාහරණයක් බලමු. මිනිත්තු 200 පැය සහ මිනිත්තු වලින් දක්වන්න. මිනිත්තු 200 පැය සහ මිනිත්තු වලින් දක්වන්න. දීර්ඝ බෙදීමේ මම බෙදලා තියෙනවා. බලන්න අපිට ඉතුරු වුණා 20ක්. 3යි කියලා ගේකුත් ලැබිලා තියෙනවා. මොකද්ද මේ 3යි කියන්නේ? 60 ගොඩවල් 3ක් කියනවා කියන එක නේද? 60 ගොඩවල් 3ක් කියන්නේ පැය 3ක්. ඉතුරුනේ මිනිත්තු 20ක්. එහෙනම් මේක අපිට නිරූපණය කරන්න පුළුවන් පැය 3යි මිනිත්තු 20යි. හොඳයි. අපි දැන් දින වලින් දී ඇති කාලයක් පැය වලින් දක්වමු. මුලදිත් මම පෙන්නුවා ඔයාලට ඔරලෝසු මූණතේ අපිට පෙරවරු කාලයේ පැය 12කුත් පස්වරු කාලයේ පැය 12කුත් තිබුණා. එහෙනම් මේ පෙරවරු හා පස්වරු කාලයේ එකතු කරපුවාම පැය 24ක් ලැබුණා අපිට. ඒ කියන්නේ දිනයක් කියන්නේ පැය 24ක කාලයක්. දැන් මගේ දරුවන්ට තේරෙනවා ඇති දිනයක් කියන්නේ පැය 24ක්. එහෙනම් දින දෙකක්. ඒ කියන්නේ 24 ඒවා දෙකක්. පැය 48යි. දින 3ක්. පැය 24 ඒවා 3ක්. ඒ කියන්නේ පැය 72ක්. එහෙනම් දින ගණනක් පැය වලින් දක්වන්න ඒ දින ගණන 24න් ගුණ කරන්න ඕනේ. හොඳයි මේ අවස්ථාවත් බලන්න. පැය වලින් අපිට කාලය දීලා තියෙනවා. මේ පැය වලින් දක්වලා තියෙන කාලය අපි නැවත දින බවට පත් කරන්නයි යන්නේ. නැවතත් අර කලින් විදිහමයි. පැය 24ක් දිනයයි. පැය 48ක් දින දෙකයි. කොහොමද මේක අපිට හැදුනේ? තව තියෙනවා අපිට පැය 72 කාලයක් දීලා තියෙනවා දින 3ක් කියලා. එහෙනම් පැය වලින් දී ඇති කාලය 24න් බෙදීමෙන් දින බවට පත් කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් ඒකක පරිවර්තනය කරලා දැන් අපි මේ කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ කාලය සම්බන්ධ එකතු කිරීම සඳහා යොමු වෙන්න. මේ ගැටලුව බලන්න. මම මිනිත්තු හා තප්පර වලින් කාලය දක්වලා තියෙනවා. පළවෙනි ගැටලුවේ මිනිත්තු 5යි තත්පර 20ට මිනිත්තු 2යි තත්පර 18ක් එකතු කරලා තියෙනවා. අපි එකතු කරලා බලමු. තත්පර ප්‍රමාණය එකතු කරපුවාම 38ක් ලැබුණා. අපිට තත්පර 38ක් එතන තියන්න පුළුවන්. ඔව් කිසිදු ගැටලුවක් නැහැ. මොකද තත්පර 60ක් තමයි මිනිත්තුවක් වෙන්නේ. එහෙනම් අපිට තත්පර 38 තියන්න පුළුවන්. මිනිත්තු ප්‍රමාණයත් එකතු කරමු. 5යි 2යි එකතු වුණාම 7යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා දුවේ පුතේ මිනිත්තු 7යි තත්පර 38යි. දෙවෙනි ගැටලුවට යමු. මිනිත්තු 8යි තත්පර 35යි. ඒ කාලයට එකතු කරලා තියෙනවා අපි මිනිත්තු 3යි තත්පර 41ක්. අපි ඉස්සෙල්ලා තත්පර ප්‍රමාණය එකතු කරලා බලමු.
මම ඒක වෙනම එකතු කර ගන්නවා. එතකොට අපිට ලැබෙනවා 76ක් කියලා. බලන්න අපිට 76ක් තියන්න පුළුවන්ද මේ තත්පර? බෑ නේද? අපි තත්පර 60ක් තමයි මිනිත්තුවක් කියලා අඳුරගත්තේ. එහෙනම් අපිට මෙතන 76ක් තියන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? මම මේ කාලයෙන් 60ක් ඉවත් කර ගන්නවා. දැන් දරුවනේ අපිට පිළිතුරක් ලැබෙනවා 16යි කියලා. මේ ඉතුරු වුණු 16 මම තප්පර කොටසේ සටහන් කරනවා. දැන් අපි අර වෙන් කරගත්තනේ 60ක්. ඉවත් කරගත්තු 60ක කියන කොටස ඒ කියන්නේ තත්පර 60. තත්පර 60 මං අරගෙන එනවා මිනිත්තු පැත්තට. මොකද ඔයාලා දන්නවා තත්පර 60ක් මිනිත්තු එකයි. එහෙනම් මේ මිනිත්තු එක මිනිත්තු පැත්තට එන්න ඕනේ. දැන් අපි මිනිත්තු කාලය එකතු කරොත් අපිට ලැබෙනවා 12ක් කියලා. තව කොටසකට යමු. බලන්න මේ ගැටලුව. දැන් මම පැය හා මිනිත්තු තමයි එකතු කරන්නේ. පළවෙනි ගැටලුවේ පැය 5යි මිනිත්තු 20යි. ඒකට එකතු කරන්න ඕනේ පැය 2යි මිනිත්තු 18ක්. අපි එකතු කරලා බලමු. මිනිත්තු 38යි. දුවේ පුතේ අපිට මිනිත්තු 38ක් තියන්න පුළුවන් නේද? මොකද අපි දන්නවා මිනිත්තු 60ක් වුණොත් තමයි පැයක් වෙන්නේ. එහෙනම් අපිට මිනිත්තු 38 මෙතන තියන්න පුළුවන්. දැන් පැය ප්‍රමාණය එකතු කරා. එතකොට අපිට ලැබෙනවා පැය 7ක්. එහෙනම් පිළිතුර ලැබෙනවා පැය 7යි මිනිත්තු 38යි. දෙවෙනි ගැටලුවට යමු. මේ ගැටලුවේ මම මුලින්ම මිනිත්තු ප්‍රමාණය එකතු කර ගන්නවා. එතකොට අපිට උත්තරය ලැබෙනවා 84ක්. ඔයාලා හිතනවද 84ක් තියන්න පුළුවන් කියලා මිනිත්තු ප්‍රමාණය? බෑ නේද? අපිට එහෙම තියන්න බෑ. ඇයි බැරි? මිනිත්තු 60ක් තමයි පැයක් වෙන්නේ. එහෙනම් මම මෙතනින් මිනිත්තු 60ක් ඉවත් කර ගන්නවා. එතකොට මට පිළිතුර ලැබෙනවා මිනිත්තු 24යි. දැන් මේ මිනිත්තු 24 මිනිත්තු කොටසට ගේනවා. අපි දැන් ඉවත් කරගත්තනේ මිනිත්තු 60ක්. මිනිත්තු 60ක් කියන්නේ පැයක් කියලා ඔයාලා දන්නවා. එහෙනම් මම මේ ප්‍රමාණය අරන් එනවා පැය පැත්තට. පැය පැත්තට ආපුවාම එයා පැයක් වෙන්න ඕනේ. දැන් අපි පැය ප්‍රමාණය එකතු කරමු. අපිට පැය 9ක් කියලා පිළිතුර ලැබෙනවා. හොඳයි. මම දැන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට කාලය සම්බන්ධ එකතු කිරීම වල තවත් ගැටලුවක් විසඳන්න. දැන් අපි දින හා පැය සම්බන්ධ කාලයන් තමයි එකතු කරන්න යන්නේ. හොඳයි. බලමු. අපිට ගැටලු දෙකක් තියෙනවා. පළමු ගැටලුව දින 1යි පැය 12ක්. ඒකට එකතු කරන්න ඕනේ දින 2යි පැය 5ක්. අපි පැය ප්‍රමාණය එකතු කරලා බලමු. පැය 17යි. පැය 17ක් තියන්න පුළුවන්ද? ඔව්. පැය 24ක් නේ දිනයක් වෙන්නේ. එහෙනම් පැය 17ක් තියන්න පුළුවන්. අපි දින ප්‍රමාණය එකතු කරමු. එතකොට අපිට ලැබෙනවා දින 3යි. අපි ඊළඟ ගැටලුවට යමු. පැය 18යි පැය 16යි. මම ඒ කොටස වෙනම එකතු කර ගන්නවා. බලන්න කීයද ලැබෙන්නේ? පැය 34ක්. පැය 34ක් අපිට තියන්න බෑ මේ කොටසේ. ඇයි හේතුව? පැය 24ක් තමයි දිනයක් වෙන්නේ. එහෙනම් මම මේ කොටසෙන් 24ක් ඉවත් කරනවා. එතකොට උත්තරය ලැබෙනවා 10ක් කියලා. එහෙනම් අපි මේ 10 පැය කියන කොටසේ ඉතුරු කරලා අපි ඉවත් කරගත්තු 24. අපි කොටසක් ඉවත් කරගත්තනේ 24ක්. ඒ පැය 24ක්. ඔයාලා දන්නවද ඔය පුතේ පැය 24ක් කියන්නේ දිනයක්. එහෙනම් මේ දිනය දින පැත්තට එන්න ඕනේ. දැන් අපේ දින එකකින් වැඩි වුණා. දැන් අපි මේක එකතු කරපුවාම ලැබෙනවා 4ක් කියලා. එහෙනම් අපේ නිවැරදි පිළිතුර වෙන්නේ දින 4යි පැය 10ක්. හොඳයි. අපි මෙතෙක් වෙලා කතා කරේ කාලය සම්බන්ධ එකතු කිරීම. දැන් මම බලාපොරොත්තු වෙන්නේ කාලය සම්බන්ධ
අඩු කිරීම සඳහා යොමු වෙන්න. හොඳයි. ඒත් අපිට ගැටලුවක් තමයි විසඳන්න වෙන්නේ. පැය 18යි පැය 10යි. අපිට ඒ කොටස් දෙක අඩු කර ගන්න ඕනේ. ඒක සාමාන්‍ය අඩු කිරීමක් විදිහට 18න් 10ක් අඩු කරා එතකොට 8යි. දැන් දින ප්‍රමාණය අඩු කරනවා මම. දින ප්‍රමාණය අඩු කරපුවාම 7න් 2ක් අඩු කරා 5යි. අනිත් ගැටලුවට යමු. ඒ ගැටලුවේ තියෙන්නේ දින 5යි පැය 10න් දින 1යි පැය 12ක් අඩු කරන්න ඕනේ. දැන් ඔයාලා පොඩ්ඩක් හොඳින් බලන්න පැය 10න් 12ක් අපිට අඩු කරන්න පුළුවන්ද? අපිට 10න් 12ක් අඩු කරන්න බෑ. එහෙනම් අපි කරන්නේ දින පැත්තෙන් එක දිනයක් පැය පැත්තට ඉල්ල ගන්නවා. මෙහෙම ඉල්ල ගත්තාම ඒක අපි පැය 24ක් කියලායි සටහන් කරන්නේ. දැන් එහෙනම් අලුතෙන් අපිට පැය 24ක් ආවා. මේ පැය 24 අර තිබුණු පැය 10ට එකතු වෙන්න ඕනේ. එතකොට එතන පැය ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ පැය 34ක් වෙනවා. දැන් මේ පැය 34න් පැය 12 අඩු කරන්න පුළුවන්. අපි එහෙනම් අඩු කරලා බලමු. එතකොට පිළිතුර ලැබෙනවා පැය 22යි. ඔයාලා දන්නවද තුවේ පුතේ? පැය 22ක් මේ කොටසේ තියන්න පුළුවන්. එහෙනම් පැය 22 අපි එතන සටහන් කරලා එහා පැත්තේ දින කොටසේ අපි එක දිනයක් එහා පැත්තට අරන් ගියානේ පැය පැත්තට. එහෙනම් දින 5ක් වෙන්න බෑ එතන 4ක් වෙන්න ඕනේ. එහෙනම් 4න් එකක් අඩු වුනහම 3යි. එහෙනම් පිළිතුර ලැබෙනවා දින 3යි පැය 22ක් කියලා. හොඳයි දුවේ පුතේ අපි දැන් කාලය සම්බන්ධ අඩු කිරීමක් කරේ. අපි ඊළඟ කොටසට යමු. දැන් අපේ දරුවෝ ගෙදර ඉඳන් මාත් එක්කම මේ ගැටලු විසඳනවා ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලගේ පෙළ පොතත් භාවිතා කරන්න ඕනේ. පෙළ පොතේ තව ගොඩක් කරුණු ඇතුළත් වෙනවා. මම මේ විසඳපු ගැටලු කීපයට අමතරව තව බොහොමයක් ගැටලුත් උදාහරණත් පෙළ පොතේ සටහන් වෙනවා. තව ගොඩක් කරුණු අපේ පෙළ පොතේ තියෙනවා. ඔයාලා හොඳින් පෙළ පොත අධ්‍යයනය කරන්න ඕනේ. හොඳයි අපි එහෙමනම් ඊළඟ කොටසට යමු. හොඳයි දුවේ පුතේ අපි දැන් මේ ගණනය කිරීම වලින් ඉවත් වෙලා පොඩ්ඩක් බලමු කාර්ය සඳහා ගත වෙන කාලය හොයන්න. එතකොට මම ඔයාලට යම් කාර්යයක් පෙන්නනවා. මේ කාර්ය සඳහා කොච්චර කාලයක් ගත වුණාද කියලායි අපි ගණනය කරගන්න ඕනේ. හොඳයි මේ උදාහරණ බලන්න. දැන් තියෙනවා යාළුවෝ දෙන්නෙක් සෙල්ලම් කරනවා. මෙයාලා මේ සෙල්ලම් කිරීම ආරම්භ කරන්නේ පස්වරු 3ට. මම ඒක ඔරලෝසු මූණතේ පෙන්නලා තියෙනවා. පස්වරු 3ට මෙයාලා සෙල්ලම් කරන්න පටන් අරන් මෙයාලගේ සෙල්ලම අවසන් වෙන්නේ පස්වරු 3:50ට. දැන් අපිට කොච්චර කාලයක් ගත වුණාද? බලන්න මේ ඔරලෝසු මූණත. මම දැන් ආරම්භක කාලය සටහන් කරලා තියෙනවා. අපි ඔරලෝසු ක්‍රියාත්මක කරලා බලමු. දැන් කොච්චර කාලයක් ගත වුණාද? බලන්න අපේ මිනිත්තු කටුව 12න් පටන් අරගෙන ක්‍රමයෙන් කැරකිලා 10 කියන තැන තමයි නැවතිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ අර කුඩා ඉරි මුලදිම අපි කතා කරේ කුඩා ඉරි 50ක් ගත කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මිනිත්තු 50ක කාලයක් සෙල්ලම් කිරීමට ගත කරලා තියෙනවා. හොඳයි. ඔබට මම තවත් උදාහරණයක් ලබා දෙන්නම්. මේ අපේ දරුවෝ දෙමව්පියන්ට උදව් කරනවා. මේ අපේ පුතේ අම්මට උදව් කරන්න ගත කරපු කාලය. බලමු එයා අම්මත් සමග මේ වැඩේ ආරම්භ කරේ පස්වරු 4:25ට. ඔයාලට පේනවා ඔරලෝසුවේ පස්වරු 4:25 සටහන් කරලා තියෙනවා. මෙයා වැඩේ අවසන් කරන්නේ පස්වරු 5යි කාලෙට. දැන් අපි
ඔරලෝසු මූණත අරගෙන ආරම්භක වේලාව සටහන් කරලා තියෙනවා. දැන් ඔරලෝසුව ක්‍රියාත්මක කරලා බලමු. බලන්න කොච්චර කාලයක් ගත වුණාද? 4:25ට ආරම්භ කරපු වැඩේ ඉවර වුණේ පස්වරු 5යි කාලෙට. මං ආරම්භක ස්ථානයත් අවසාන ස්ථානයත් තැඹිලි පහෙන් දක්වලා තියෙනවා. දැන් ඔයාලට දැන ගන්න පුළුවන් කුඩා අයිරි කීයක් පහුණාද? ඒ කියන්නේ වෙනත් ක්‍රමයකට හෙව්වොත් ප්‍රධාන කොටස් කීයක් පහු කරගෙන ගියාද? ඔයාලා ගණනලා බැලුවොත් කුඩා අයිරි 50ක් පසු කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මිනිත්තු 50ක කාලයක් මේ කාර්යයටත් ගත කරලා තියෙනවා. දැන් මං කලින්ට වඩා වෙනස් උදාහරණයක් ගන්න. ඔන්න අම්මා යනවා වෙළඳ පොළට. මව වෙළඳ පොළට යන්නේ පස්වරු 2ට. ඇය වෙළඳ පොළෙන් බඩු අරගෙන නැවත පැමිණෙනවා පස්වරු 3:30ට. දැන් කොච්චර කාලයක් ගත වෙලාද? මං හිතන්නේ දැන් නිවසේ ඉන්න දරුවෝ මේ කාලය ගණනය කරගෙන ඇති. මං ඔයාලට ඔරලෝසුව ක්‍රියාත්මක කරලා පෙන්නන්නම් කොච්චර කාලයක් ගත වුණාද කියලා. බලන්න ඔරලෝසුවේ මිනිත්තු කටුව සම්පූර්ණ වටයකුත් ගිහිල්ලා තවත් වට භාගයක් ආවා. ඒ කියන්නේ පැයකුත් මිනිත්තු 30ක කාලයක් වෙළඳ පොලේ ගත කරලා තියෙනවා. මං හිතන්නේ අපේ දරුවන්ට දැන් පැහැදිලි ඇති කොහොමද මේ ගත වුණු කාලය හොයාගන්නේ කියලා. මේ ගත වුණු කාලය ඔයාලට තවත් ක්‍රමවලට හොයන්න පුළුවන්. මම මේ ඊටාම සරල ක්‍රමයක් තමයි කියලා දුන්නේ. දැන් එහෙනම් අපි අද පාඩම අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි අද ඉගෙනගත්තු දේවල් මොනවද කියලා නැවත බලමු. හොඳයි දුවේ පුතේ. අපි මුලින්ම ඔරලෝසු මූණත ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි අන්තර්ජාතික සම්මත ක්‍රමයට වේලාව ලියන හැටි ඉගෙන ගත්තා. කොහොමද අපි ඒක ලිව්වේ? පැය, මිනිත්තු, තත්පර, ඉලක්කම් දෙක බැගින් ලියන්න කිව්වා. ඒ වගේම ඒව අතර 32ක් තියන්නත් ඕනේ. අපි ආයෙ ඉගෙන ගත්තා දිනේ සම්මතාකාරයට දක්වන හැටි. දිනේ සම්මතාකාරයට දක්වනකොට වර්ෂය, මාසය, දිනය. වර්ෂයේ ඉලක්කම් 4කින්, මාසයේ ඉලක්කම් 2කින්, දිනේ ඉලක්කම් 2කින් සටහන් කරන්න ඕනේ. තව මොනවද අපි ඉගෙන ගත්තේ? බලමු අපි මොනවද තව ඉගෙන ගත්තේ කියලා. අපි තව ඉගෙන ගත්තා කාලය සම්බන්ධ ඒකක පරිවර්තනය කිරීම. ඒ කියන්නේ මිනිත්තු තත්පර බවට, තත්පර මිනිත්තු බවට, පැය මිනිත්තු බවටත්, මිනිත්තු පැය බවටත්, පැය දින බවටත්, දින පැය බවටත් පරිවර්තනය කිරීම. හොඳයි. අපේ දරුවෝ දැන් පාඩමේ අවසානයේට පැමිණලා ඉන්නේ. අපේ දරුවෝ ගෙදර ඉඳලා මේ පාඩම අධ්‍යයනය කරා වගේම ඔබේ පෙළපොත හොඳින් භාවිතා කරන්න ඕනේ. දුවේ පුතේ පෙළපොතේ ගොඩක් අභ්‍යාස තියෙනවා. මේ අභ්‍යාස හොඳින් විසඳලා ඔබේ ගුරුවරුත් සමග ඒවායේ හරි වැරදි බලලා නිවැරදි කරගන්න ඕනේ. එහෙමනම් අපි නැවතත් ගුරුදු ගෙදර වැඩසටහනකින් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.